පොඩ්ඩක් database management system practical question session question set 31 තමයි මම මේ වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට කලින් අපි ප්‍රශ්න 30ක් කතා කරා. ඒකෙන් ප්‍රශ්න 16 ඉඳලා 30 වෙනි ප්‍රශ්නය දක්වාම කරේ එක ප්‍රධාන ප්‍රශ්නයක් අතර තියෙන ප්‍රශ්න සෙට් එකක් කරේ. ඉතින් අද තවත් ප්‍රධාන ප්‍රශ්නයක් යටතේ තවත් අලුත් ප්‍රශ්නයකට අපි අලුත් ප්‍රශ්නයක් කතා කරන්න යන්නේ. ඒක තමයි මේ ක්වෙස්චන් සෙට් 31 ඒ ප්‍රධාන ප්‍රශ්නේ අලුත් පළවෙනි ප්‍රශ්නේ හැටියට කතා කරන්න තියෙන්නේ. අපි බලමු මේ මොකද්ද මේ ප්‍රශ්නේ කියන්නේ. මේක කියනවා early shoe center කියලා software තියනවලු shoe store එකක්. ඉතින් මේකේ billing information ටික එහෙම තියාගන්න bill books වල. ඉතින් මේ bill books වල කාලයක් තිස්සෙම මේ කාලයක් තිස්සේ මේ bill books වල පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේක මේ shop owners සහ employees ලාට මේක bill books use කරන එක අමාරුයිලු. දැන් use කරන එක මේ අමාරු වැඩක් කියලා තියෙනවා. ඉතින් මේ shop එකේ accountant විදිහට ඉන්න කෙනා shop owner එක කියනවා shop owner ට කියලා තියෙනවා මේ bill books වල bill book system එකේ disadvantages ටිකක් කියලා තියෙනවා. ඒ මොකක්ද කිව්වොත් bill books නැතිවීම නැත්නම් ඒවා damage වීම සහ ඒවට වෙන ඉඩක් අවශ්‍ය නැහැ bill books එක store කරගන්න කියලා තියෙනවා. ඉතින් මේ නිසා shop owner තීරණය කරලා තියෙනවා මේකට computer software design. ඉතින් computer software design කරන්න ලබා දෙන්නේ AI software development company එකට. මේ company එකේ work කරන senior software engineer කෙනෙක් හැටියට මට සහ මගේ team එකට මේ system එකේ මේ computer software එකේ database එක design කරන්න දීලා තියෙනවා. කාර්ය දීලා තියෙනවා. ඉතින් පළවෙනි theory විදිහට අපිට මේකට මේ database එක සඳහා ER diagram එක design කරගෙන ඉන්න තමයි පළවෙනි requirement එක ගාලා තියෙන්නේ. එතකොට අපිට කියනවා මේ 31 වෙනි ප්‍රශ්නේදී මේදී instruction ටිකක් දීලා තියෙනවා. මෙන්න මේ විදිහට table ටිකක් design කරන්න කියලා. ඉතින් early shoe center කියන මෙන්න මේ නමින් database එකක් design කරලා මේ table ටික add කරන්න කියලා තමයි කියන්නේ. අපි මේ වැඩේ කරන්න use කරනවා MySQL workbench කියන software tool එක. ඒකෙදි මම new model කියලා ගිහින් database එක කරනවා මුලින්ම දෙනවා. එතකොට shoe center ඒක rename කරගන්නවා. ඊළඟට මම ER diagram එක අදින්න අදාළ environment එක හදා කරගන්නවා. මුලින්ම අපි බලමු කොහොමද පළවෙනි ප්‍රශ්නේ අපි කතා කරමු. මොකද පළවෙනි ප්‍රශ්නේ අපිට කියනවා මේකේ user table එකක් හදන්න කියලා. හදලා මේ customers ලගේ suppliers ලගේ details තමයි තියාගන්න කියලා තියෙනවා. ඉතින් අපි table ටික හදමු. ඉස්සරහට තව ගොඩක් දේවල් කතා කරමු. හරි. එතකොට මම table එක විදිහට කතා කරනවා. user කියලා user ID එක primary key එකකින් use කරන්න කියනවා. auto increment එක කියනවා. අපි auto increment ගැන කතා කරලා තියෙනවා. auto increment කියන්නේ අපි මෙතනට auto generate වෙන ID එකක් in එක increment වෙන විදිය තමයි ඒක system එකෙන්ම දෙන number එකක් තමයි ID එකක් තමයි auto increment කරන්නේ. contact number එක අපිට ගන්න තියෙනවා. ඊළඟට status කියලා column එකක් හදන්න කියනවා. අපි බලමු මේක data type එක
ස්ටේටස් කියන ඩේටා ටයිප් එකට ඉන්ට් කියලා තියාගන්න කියලා කියනවා. ඒ වගේම අනෙක් එක වාචා ඩේටා ටයිප් එකකින් තියන්න ඕනේ. මේක වාචා ඩේටා ලෙන්ත් එක 10යි කියලා දෙන්න කියනවා. මම ටැග් නම්බර් එක. ඊළඟට අපි මේ not null කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරනවා. මොකද මේ not null එකේදී වෙන්නේ මේ columns වලට අපි data fill කරද්දී ඒ data අනිවාර්යෙන් fill කරන්න ඕනේ. fill නොකර ඊළඟ තවත් row එකට යන්න බැරි විදිහට මේ not null කියන column එකේ හිස්ව තියෙන බැරි විදිහට තමයි මේ not null option එක select කරන්නේ. එතකොට දැන් මේ space කියන column එක ගැන මම පොඩ්ඩක් කියන්නම්. මේකෙදි වෙන්නේ අපි කිව්වා මේකෙදි user කියන කෙනා අපි දෙමු supplier කෙනෙක් කියලා. සමහර suppliers වෙනවා කාලයක් active. ඊට පස්සේ කාලයක් supply එයාලට මොකක් හරි හේතුවක් නිසා supply කරන්නේ නවත්තන ටික කාලෙක. එතකොට අපි කරන්නේ මේක status එක deactive කියලා වෙනස් කරනවා. active use මේ supply කෙනෙක් නෙවෙයි කියලා අපි මේක මේ column එකෙන් පෙන්නනවා. එතකොට ඊට පස්සේ කාලයක් ගිහින් නැවත මෙයා ආය සප්ලයි කරද්දී මේ ස්ටේටස් එක ඇක්ටිව් කරන්න පුළුවන්. එතකොට එයාගේ ඩීටේල්ස් ටික තියෙනවා. තවත් එක හේතුවක් තමයි අපි මේක අපිට එයාලගේ මේ බිලින් ඩීටේල්ස් වෙනම ටේබල් එකක තියාගද්දී මෙයාගේ ඩීටේල්ස් එතන ෆොරින් වෙලා තියෙනවා. එතකොට කවුද මේ බිල් සප්ලයි කරේ මොන සප්ලයියද කියලා එයා යූසර් ID එකෙන් අපි හඳුනනවා. අපි යූසර් ඒ සප්ලයියර් අපිට මේ ප්‍රොඩක්ට් සප්ලයි කරන එක නැවතුවා කියලා අපි ඒ සප්ලයියර්ව යූසර් ටේබල් එකෙන් ඩිලීට් කරලා දැම්මොත් අපිට අර ඉන්වොයිස් එකට මේ යූසර් ID එක හඳුනා ගන්න බැරි වෙනවා. එතකොට එතන ප්‍රශ්නයක් ඇති වෙනවා කවුද කරේ කාත් එක්ක මේ සප්ලයි කවුද මේ සප්ලයි කියන ප්‍රශ්නයක් ඇති වෙනවා. මේකට අපි ස්ටේටස් එක ඩිඇක්ටිවේට් කරලා තිබ්බොත් යූසර් ඩිලීට් වෙලා නැති නිසා ඒ සප්ලයියර් ඩිලීට් වෙලා නැති නිසා අපිට සප්ලයියර් පහසුවෙන් හඳුනගන්න පුළුවන් අර ඉන්වොයිස් වගේ ටේබල් එක තුලින්. ඉතින් මේ හේතු නිසා තමයි ස්ටේටස් කියලා වෙනම ටේබල් කොලම් එකක් තියාගෙන ඒක අපි ස්ටේටස් එක ඇක්ටිව්ද ඩිඇක්ටිව්ද කියලා චේන්ජ් කරනවා. ඉතින් අපිට ඇක්ටිව්ද ඩිඇක්ටිව් කරන්න ඉන් කියන ඩේටා ටයිප් එකේ 1 සහ 0 කියන ඩේටා ටයිප් එක වැලියුස් යූස් කරන්න පුළුවන්. ඇක්ටිව් වුණා ඒක ගියේ. ඉතින් මේ අපි සාමාන්‍යයෙන් යූසර් කෙනෙක් ඇක්ටිව් වෙලා මේ තියාගෙන එයා කාලයක් ඇක්ටිව් නැති වුණොත් කාලයක් සප්ලයි කිරීමක් කරන්නේ නැහැ. නැත්නම් කාලයක් එයාලයින් ප්‍රොඩක්ට්ස් බයි කරන කස්ටමර් කෙනෙක් නෙවෙයි කියලා අපි තීරණය කරොත් අපිට පුළුවන් අවශ්‍ය වෙලාවට එයා ඩිඇක්ටිව් non active user කෙනෙක් විදිහට assign කරන්න. ඉතින් අපි මෙයාට default එක කියන value එක දීලා තියෙනවා. එතකොට එක කියන value එකෙන් පෙන්නන්නේ මෙයා active කෙනෙක් විදිහට. user කෙනෙක් මේ register වෙද්දී නම් අපි status එක මේ දුන්නේ නැතත් මෙයා table එකේ එක කියන value එක ඔතෝ add කරගන්නවා. අපි ස්ටේටස් එක non active කියන්නේ 0 කරොත් විතරයි මෙයා 0 වෙන්නේ. අපි මේ හිතලා 0 කරොත් විතරයි. නැත්තම් මෙයා එක කියලා ඩිෆෝල්ට් දාගන්න. ඒක තමයි මේ ඩිෆෝල්ට් එක්ස්ප්‍රෙෂන් එක. මේක එක කියලා වඳුම්. හරි. අපි එනම් යූසර් ටේබල් එක ඩිසයින් කරගත්තා. අපි යමු දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ කියන ජෙන්ඩර් කියලා ටේබල් එකක් තියාගන්න කියලා. මේ කස්ටමර්ස් ලගේ සප්ලයර්ස් ලගේ ජෙන්ඩර් එක වෙනම ටේබල් එකක අපිට තියාගන්න කියලා කියනවා. ඉතින් ජෙන්ඩර් කියලා ටේබල් එක කොට gender id කියන එක මම හදා ගන්නවා. ඒක primary key එකක් සහ operator unit එක කියලා දෙනවා. ඊළඟට gender name එකක් දෙන්න කියලා තියෙනවා. gender name එක වාචා data type එකකින් කියන්න value එක විතරක් 10 කියලා තියන්න තියෙනවා. value length එක 10 කියලා තියන්න තියෙනවා. මම ඒකත් null දෙන්න. එයා අනිවාර්යෙන් මෙයාට gender එකක් තියෙනවා. එතකොට
මම මෙතනදී ඩිෆෝල්ට් එක්ස්ප්‍රෙෂන් එකක් දෙන්නේ නැහැ. මොකද යූසර් කෙනෙක් රෙජිස්ටර් වෙද්දී යා මේල්ද ෆීමේල්ද කියලා සිලෙක්ට් කරන්න දුන්නොත් මෙතනින් යාට අනිවාර්යෙන් වැලියු එක ක්‍රියේට් කරන්න. ඒ නිසා අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ජෙන්ඩර් ටේබල් එක ඩිසයින් කරගත්තා විදියට ඊළඟට තියෙන්නේ තුන්වෙනි ප්‍රශ්නේදී කියනවා යූසර් ටයිප් කියලා ටේබල් එකක් ඩිසයින් කරන්න කියලා. ඒක බලමු යූසර් ටයිප් එක කොහොමද යූස් වෙන්නේ කියලා මම කියන්නම්. ඒක ඩිසයින් කරන්න. type එකේදී user type id කිය කොලම් එකක් හදන්න කියනවා. මේක primary key එක වෙන්න ඕනද auto implementation එකේදී තියෙනවා. ඊළඟට user type name කියලා එකක් දෙන්න කියනවා. මේක වාචා data type එකෙන් value length 45 දින කියලා දෙනවා. අපි ප්‍රශ්නාව දෙන්න. එතකොට user type table එකක් use කරන්න මොකද කිව්වොත් user customer කෙනෙක් හෝ supplier කෙනෙක් අපිට register කරගන්න පුළුවන් user කෙනෙක් විදිහට කියලා. ඉතින් අපිට සමහර අවස්ථවලදී අවශ්‍ය වෙනවා මෙයා customer කෙනෙක්ද supplier කෙනෙක්ද නැත්නම් customer හෝ supplier දෙකමද කියලා අපිට තීරණය කරන්න වෙනවා. ඉතින් අපිට පුළුවන් මේ user type කියන table එකේ මෙයා customer කෙනෙක්ද supplier කෙනෙක්ද කියන එක තියාගන්න පුළුවන්. අපි බලමු හතරෙන් ප්‍රශ්නේ මොකක්ද කියලා. සිස්ටම් ලොගින් කියන ටේබල් එකක් හදන්න කියලා කියනවා. ඉතින් මම මේ විදිහට ඉන්ස්ට්‍රක්ෂන් වලට අනුව මේ සිස්ටම් ලොගින් ටේබල් එකක් හදනවා. සිස්ටම් ලොගින් කියන ටේබල් එකක් හදනවා. සිස්ටම් ලොගින් ID කියලා තමයි කියන්නේ. ලොගින් ID කියලා තියාගන්න දෙන්න. primary key එක සහ auto implementation එක කියනවා. ඊළඟට අපිට කියනවා user name එක තියාගන්න කියලා. ඊළඟට කියනවා password එක තියාගන්න කියලා. එතකොට user name එක user name එක අපිට කියනවා වාචා 20ක් විදියට password එක වාචා 45ක් විදියට තියාගන්න කියලා කියනවා. ඉතින් අපි ඒක වෙනස් කරා දීලා තියෙනවා. එතකොට මේ සිස්ටම් ලොගින් කියන ටේබල් එක අයි යූස් කරන්න කියලා අහුවොත් මේ යූසර්ස්ලාගේ ඩීටේල්ස් තියාගත්තොත් අපේ මෙතන තියෙන යූසර් නේම් එක පාස්වර්ඩ් එක තියෙනවා. මෙයාලා රෙජිස්ටර් වෙද්දී මෙයාලා ලොග් වෙන්න අවශ්‍ය වුණොත් එයාලට යූසර් නේම් එකක් සහ පාස්වර්ඩ් එකක් තියෙනවා. මේ ඩීටේල්ස් ටික වෙනම ටේබල් එක තියාගන්නවා. අපි බලමු පස්වෙනි ප්‍රශ්නේ ඇඩ්‍රස් කියන ටේබල් එක. ඇඩ්‍රස් කියලා ටේබල් නේම චෙක් කරගෙන මුලින්ම අපිට කියන ඇඩ්‍රස් ID කියලා එකක් තියෙනවා. ඒකත් ප්‍රයිමරි කී එක වෙන්න ඕනේ. auto implementation වෙන්න ඕනේ. ඊළඟට තියෙනවා number කියන එක ඒකට number එක street 1 කියලා එකක් තියෙනවා තව street 2 කියලා තියෙනවා. එතකොට මේ ටිකත් මම auto implement දෙනවා. අප්‍රොනල් දෙනවා. එතකොට ඔක්කොම වාද 45 තමයි තියෙන්නේ. දැන් අපි බලුවොත් දැන් මෙතනදී number street 1 street 2 කියන තුනම not null දීලා තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් data එකක් එතෙන්ට add වෙන්න ඕන. නමුත් සමහර address තියෙනවා number එක number එකක් නැහැ. ඒ address එකේ number එකක් නැහැ. ඒවත් address එකක් තිබ්බොත් මෙතන ප්‍රශ්නයක් වෙනවා. සමහර address තියෙනවා number එකක් street 1 තියෙනවා street 2 එක එයාලා user කෙනෙක් register වෙදී add කරන්නේ නැහැ. ඉතින් එතකොට එතනත් දැන් not null දුන්නාම ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා අපි මේ default value එකක් add කරනවා. කවුරු හරි මෙතන number එකක් දීලා නැත්නම් මේ default value එක set වෙන්නේ ඉතින්. ඒකට මම empty කියලා දෙනවා. කවුරු හරි number එකක් දීලා නැත්නම්
එනත් සිට් 2 දීලා නැත්නම් එතන empty කියලා අපිට පේනවා. ඒකෝට not null කියන ප්‍රශ්නේ not null එකේදී තියෙන ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒකෝට address table එකත් ඒ විදිහට set කරගත්තා. තව එක table එකක් තියෙනවා අපිට හදාගන්න city කියන table එක. එතකොට city කියන table එක city id එක තියාගන්න ඕනේ. ඒක primary key එක සහ auto increment වෙන්න ඕනේ. ඒ වගේම city name එක තියාගන්න ඕනේ. ඒක වාචා 45ක් විදිහට තියාගන්න ඕනේ. not null දීලා මම ඒක table එක design කරනවා. එතකොට අපිට මේ ප්‍රශ්නේදී ටේබල් 6ක් හදන්න කියලා තියෙන ප්‍රශ්න 6ක් දීලා question set 31 මේ ටේබල් 6 ගැන කිව්වොත් මේ user table එකේ user ට අදාළ gender එක, user ට අදාළ type එක, user login වෙද්දී මේ කරන්න ඕන දේවල්, user ගේ address එක, user ගේ city එක, address එකට සම්බන්ධව තියෙන city. ඉතින් මේ 6 තමයි මේ table 6 තමයි අපිට design කරන්න කියලා තියෙන්නේ. මේ table 6ම ගත්තොත් user ගේ details තියාගන්න user details මේ තියාගන්න පාට එකක් තියෙනවා අපිට හදලා තියෙනවා. හදාගන්න තියෙනවා. එතකොට අපි මේ question set 31 ේදී user table එක සංග්‍රහය minimum අපිට කියන්න පුළුවන් user table එකේම gender එක තියාගන්න තියෙනවා. user table එකෙන් system එකෙන් user name එක අපිට කියන්න පුළුවන් contact number එක user name එක විදිහට තියාගෙන password එක මේ table එකේ තියාගන්න. නැත්නම් user name password දෙකම මේ table එකේ තියාගන්න. මේ විදිහට මේ table පහේම තියෙන details ටික මේ එක user table එකක තියාගන්න තිබ්බා කියලා කාට හරි කියන්න පුළුවන්. මේකෙදි අපි gender එක සම්බන්ධ කරගත්තොත් users 10ක් හිටියොත් gender male කියන type එකට users 5යි female type එකකින් female gender එකකින් users 5ක් කියනවා. එතකොට male කියන වචනේ 5 පාරක් repeat වෙලා තියෙනවා. female කියන වචනේ 5 පාරක් repeat වෙලා තියෙනවා. ඉතින් අපි 5 පාරක් female කියන වචනේ ගත්තොත් අකුරු 6ක් තියෙනවා. අකුරු 6ක් 5 පාරක් repeat වෙන එකට එක අංකයක් 5 පාරක් repeat වෙන එක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙයාගේ data redundancy කියන ප්‍රශ්නේ. කියන්නේ data නැවත නැවත copy වීම අඩු කරලා space එක වැඩි වීම storage space එක වැඩි වීම අඩු කරගන්න එක තමයි මේකේ බලාපොරොත්තු data redundancy කියන ප්‍රශ්නය. database වලදී ප්‍රධාන වශයෙන් කතා කරන ප්‍රශ්නයක්. ඉතින් මේ ප්‍රශ්නය අඩු කරගන්න එක තමයි මේ විදිහට වෙන table වලට මේ ටික අරගෙන තියෙන්නේ. ඒ වගේම අපි දැන් user කියන table එකෙන් address එක ගත්තට පස්සේ address එකෙන් අපි city එක තියන්නත් city එකත් තව column table එකකට අරන්. ඉතින් මේ විදිහට එක table එකේ තියෙන data තව table එකකට ඒකෙන් මේ තවත් copy වීම අඩු කරගෙන තවත් table design කරගෙන මේ table ගොඩක් design කරගන්න අපිට පුළුවන්. ඉතින් මේක data redundancy කියන ප්‍රශ්නේ නැති කරගන්න දැන් මේ විදිහට table ටික design කරගෙන තියෙනවා. හරි. අපි 31 වෙනි ප්‍රශ්නේදී කතා කරන්න තිබ්බේ මෙන්න මේ Windows system එකේ ඉඳන් computer software වල වෙනස් වෙන වෙද්දී මේ computer software එකට අදාළ database එක design කරන්න තමයි අපිට තිබ්බේ. ඉතින් 31 වෙනි ප්‍රශ්නේදී මේ database එකේ user ට අදාළ part එකේ ER diagram එක හඳුනන එක තමයි අපිට බාර වෙලා තිබ්බේ. ඉතින් question set ඊළඟ question එකේදී අය බලමු මේ user table කොහොමද දෙන්නේ. තව ඉස්සරහට අපිට බලා ගන්න බලමු තවත් මේ user අතර තවත් ගොඩක් data තියාගන්න තවත් table design කරන්න හැටි. හරි. මම මෙතනින් question set 31 ඉවර කරනවා. තවත් question set 32ත් එක්ක තවත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. Thank you.